තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ගෞරවනීය අපේ ලොකු ස්වාමීන් වහන්සේගෙන් අවසරයි ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්තුනි, හැමදෙනාම ඊටාම ශ්‍රද්ධාවෙන් උතුම් ධර්ම ශ්‍රවණයට සූදානම් වන මොහොත ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුණු ඒ උතුම් සද්ධර්ම සාගරයෙන් ස්වල්පයක් නමුත් ශ්‍රවණය කරගන්නට මේ අවස්ථාවේදී කවුරුත් සූදානම්ව කටයුතු කරන්නේ. බොහෝ කාලයක් තිස්සේ අපේ මනෝරිය අම්මා මේ සඳහා ආරාධනා කටයුතු කරමින් කිහිප වතාවක් දේශනාවට අවස්ථාව සලසා ගන්නට කටයුතු කළත් විවිධ හේතුන් මත එය ටික කල් ගියා. ඉතින් අද දවසේ අපි කෙසේ හෝ නොවෙනස්ව දේශනාව පවත්වමුයි කියන තැන ඉඳලා තමයි මේ දේශනාව අද දවසේදී සිද්ධ කරන්නට කටයුතු ආරම්භ කළේ. පින්තුනි, බුදුරජාණන් වහන්සේ සම්පදා සූත්‍රය තුල අපිට දේශනා කරනවා මේ ලෝකේ ජීවත් වෙන කෙනෙකුට ඇතිවන व्यसनයන් පිළිබඳව. එතකොට මේ व्यसनයන් දිහා බලනකොට මේ ලෝකයේ ඇතම් කෙනෙකුට ඥාති व्यसनයටපත් වෙනවා. ඥාති व्यसनය කියලා කියන්නේ තමන්ගේ හිතවත්, තමන් දන්න, අඳුනන තමාගේ ඥාතීන් මරණයටපත් වීම හෝ තමන් සමග අමනාප වීම හෝ ඒ අය නොඑක් පීඩාවන්ටපත් වීම වලට කියනවා ඥාති व्यसन කියලා. ඊට පස්සේ තවත් व्यसනයක් තියෙනවා ලෝකේ. ඒකට කියනවා භෝග व्यसन කියලා. තමන් සතු ධන ධාන්‍ය, ඊට පස්සේ තමාගේ කීර්ති ලාභ මේ සියල්ලක්ම විනාශයටපත් වීම එක භෝග व्यसन කියලා කියනවා. එතකොට භෝග व्यसනයක් මිනිසුන්ට බොහොම දුක් පීඩා උපදවන व्यसन ධර්මයක්. ඊට පස්සේ ඊට අමතරව රෝග व्यसනය තියෙනවා. අපි දන්නවා අද කාලේ සමාජයේ දිහා බැලුවත් අපිට දකින්නට පුළුවන් රෝග व्यसනය කියන එක. රෝග व्यसනයටපත් වුණ සත්වයොත් රෝග व्यसනය හේතු කරගෙන ඒ දුකට, වෙහෙසට, විඩාවට, වේදනාවටපත් වෙනවා. එතකොට අනිත් व्यसन ධර්මයේ තමයි සීල व्यसනය කියලා කියන්නේ. ඇතම් කෙනෙක්, ඇතම් සත්වයෙක් සීලය හේතු කරගෙන, සීලය මුල් කරගෙන, එහෙමත් නැතිනම් සීලය ශික්ෂාපද බිඳ ගැනීම වශයෙන් व्यसනයටපත් වෙනවා. ඒකට කියනවා සීල व्यसනය කියලා. ඒ වගේම අනික් व्यसනය තමයි දිට්ඨි व्यसනය කියලා කියන්නේ. දෘෂ්ටිය වර්ධවා ගැනීම නිසා එයත් व्यसन ධර්මයක් හැටියට දක්වනවා. ඉතින් මේ පංච व्यसन ධර්මයන්ගෙන් යම්කිසි ඥාති व्यसනයක් තියෙනවා නම්, භෝග व्यसනයක් තියෙනවා නම්, රෝග व्यसනයක් තියෙනවා නම්, මේ व्यसනේ හේතු කරගෙන සත්වයා කවදාවත්ම දුකකට, එමත් නැතිනම් මේ ජීවිතයේ දුකකටපත් වුණත් සසරටපත් වෙන්නේ නැහැ, සසර දුකකටපත් වෙන්නේ නැහැ. නමුත් යම් සීල व्यसනයක් තියෙනවා නම්, යම් දිට්ඨි व्यसනයක් තියෙනවා නම්, මේ සීල व्यसනය සහ දෘෂ්ටි व्यसනය කියන මේ දෙආකාර व्यसනය හේතු කරගෙන සත්වයා දුකට, සංසාර දුකටපත් වෙනවා. එහෙමත් නැතිනම් සසරේ ජාති ජරා ව්‍යාධි මරණ ආදී අනන්ත අප්‍රමාණ දුකකට පත්වන්නට සිද්ධ වෙනවා. නමුත් අපේ ගොඩක් වෙලාවට ගොඩක් ඇත්තෝ සලකා බලන්නේ සිද්ධ වෙන ඥාති व्यसन, භෝග व्यसन, රෝග व्यसन වළක්වා ගන්න කොහොමද කියලා. එහෙමත් නැතිනම් මේ ජීවත් වෙන කෙනෙකුට විතරක් ගෙනල්ලා දෙන්න පුළුවන් දුක. ඒකට මරුණට පස්සේ නැවත දුක ගෙනල්ලා දෙන්න පුළුවන් කමක් නැහැ. නමුත් ජීවත් වෙනකොට පමණක් ලැබෙන දුක පිළිබඳව බලන බොහෝ දෙනෙක් ඒ සීලය සහ දෘෂ්ටිය කියන ඒ व्यसනය වළක්වා ගන්න කොහොමද කියන කාරණය පිළිබඳව බලන්නේ නැහැ. ඒ වගේම තමයි සම්පatti පහක් තියෙනවා. ඒ සම්පatti පහත් මේ ඥාති සම්පatti, ඒ වගේම භෝග සම්පatti, ආරෝග්‍ය සම්පatti සහ සීල සම්පatti සහ දික්ටි සම්පatti කියලා මේ සම්පත්තීන් පහක් වෙනවා. එතකොට මේ සම්පatti පහ දිහා බැලුවත් මේ ලෝකේ බොහෝ දෙනෙක් උත්සාහවත් වෙනවා ඒ ඥාති සම්පatti, භෝග සම්පatti සහ ආරෝග්‍ය සම්පatti කියන මේ ලෞකික සම්පත්තීන් ඇති කරගන්නට. හැබැයි ඊටාම කලාතුරකින් කෙනෙක් තමයි සීල සම්පත්තිය සහ දිට්ඨි සම්පත්තිය ඇති කරගන්නට උත්සාහවත් වෙන්නේ. ඉතින්
අපි බෞද්ධයින් හැටියට අපි බොහොම ප්‍රඥාවන්තව අපි කටයුතු කරන්නට අවශ්‍යයි. කොහොමද අපි සීල සම්පත්තිය සහ ditthi සම්පත්තිය උපදව ගන්න කියන කාරණාව පිළිබඳව. එතකොට මොකද සීලය සහ දෘෂ්ටිය කියන එක අපිට ඊටාම වැදගත් දෙයක්. සීලය කියලා කියන්නේ අපේ කායික වාචසිකව පවත්වා සංවරයට අපි කියනවා සීලය කියලා. එතකොට මේ සීලය තමයි සමාධිය ඉපදවීමෙහි මූලිකත්වය ගන්න දේ බවට පත් වෙන්නේ. ඒ වගේම දෘෂ්ටිය කියලා කියනවා අපේ දැක්ම, අපේ දර්ශනය. ඉතින් මේ ශාසනයේ සීලය පිළිබඳව කතා කරන්නේ සීලවා දස්සනේන සම්පන්නෝ කියන තැන ඉඳලා. සිල්වත් වෙනවා, සිල්වත් වීම දර්ශනයකින් යුක්තව සිල්වත් වීමක් පිළිබඳව තමයි කතා කරන්නේ. එතකොට මේ සීලය කියන එක දර්ශනයකින් යුක්තව සිල්වත් වෙනකොට ඒ සීලය සහ සාමාන්‍ය කෙනෙක් සිල්වත්ව සමාදන්ව ගන්නා සීලය අතර වෙනස්කමක් තියෙනවා. මොකද දර්ශනයකින් යුක්තව සිල්වත් වීම කියන එක නිර්වාණගාමිනී ප්‍රතිපදාව පැහැදිලි කරන දෙයක්. එහෙම නැතුව සමාදන්ව ගන්නා සීලය ඕනෑම මොහොතක තෘෂ්ණා දෘෂ්ටි ආදී පරාමර්ශණයන්ගෙන් පරාමර්ශණය වන්නට පුළුවන්කම තියෙනවා. එනිසා සීලයක් සංරක්ෂණය කරන සීලයක් රකින්නකොට අපි තුල නිවැරදි දැක්මක් තියෙන්නට ඕනේ. ඒක තමයි ඒ සීල සම්පatti සහ ditthi සම්පත්තිය කියලා කියන්නේ. ඒ නිසා අපේ ditthිය සම්‍යක් දෘෂ්ටිය කියන කාරණාව පදනම් කරගෙන පවතින වටිනා දැක්මක් බවට පත් වෙලා තියෙන්නට අවශ්‍යයි. ඒ නිසා පින්නතුනේ ඒ කාරණාව පිළිබඳව මේ අවස්ථාවේදී කොහොමද අපේ ditthිය ඍජු බවට පත් කරගන්නේ? එහෙමත් නැතිනම් ditthිය කොහොමද අපි පිරිසුදු කරගන්නේ කියන කාරණාව පිළිබඳව අපි විමසා බැලීම වැදගත් වෙයි කියලා කල්පනා කරනවා. මේ වෙලාවේදී අපි දර්ශනය එහෙමත් නැතිනම් දැකීම කියන කාරණාව පිළිබඳව අපි කතා කරනකොට අපිට ඊටාම වැදගත් මේ ශාසනයේ කතා කරන දැක්ම පිළිබඳව කතා කරන්නට පුළුවන් සූත්‍ර දේශනාවක් තමයි මෝගරාජ සූත්‍රය කියලා කියන්නේ. එතකොට මෝගරාජ සූත්‍රය තුල කතා කරන්නේ අනාත්ම දර්ශනය සහ ශුන්‍යතාවය පිළිබඳව. අනාත්ම දර්ශනය මේ ශාසනයට අනන්‍ය වුණ එහෙමත් නැතිනම් මේ ශාසනය කතා කරන ඊටාම වැදගත්ම ධර්ම સિદ્ધාන්තයක් තමයි අනාත්ම දර්ශනය කියලා කියන්නේ. එතකොට අනාත්ම දර්ශනය තුළ තමයි ශුන්‍යතාවය කියන කාරණය නැතිනම් ශුන්‍යතාවය උපදව ගන්නට පුළුවන්කම තියෙන්නේ. යම්කිසි කෙනෙකුට ආත්ම දර්ශනයක් තියෙනවා නම් ආත්ම දර්ශනය තුළ ඔහුට ලෝකේ නිමිතිවල එමත් නැතිනම් ඇසුරු කරන්නට තියෙන ලෝකය හිස් වෙන්නේ නැහැ. ඒ ලෝකය ඇති බවට, ලෝකේ පවතින දෙයක් බවට තමයි ඔහු ඇසුරු කරන්නේ. ඒ නිසාමයි අනාත්ම දර්ශනය කියන එක අපිට වැදගත් දෙයක් බවට පත් වෙන්නේ. එතකොට අනාත්ම දර්ශනය කියන දේ භාවිත කිරීමෙන් තමයි ආත්ම දෘෂ්ටිය සිඳ දාන්නට පුළුවන්කම තියෙන්නේ. ඒ වගේම ආත්ම දෘෂ්ටිය සිඳ දැමීමෙන් පමණමයි මේ සසර දුකින් ඈතර වීම සිද්ධ කරන්නට පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා තමයි යද නිච්ඡං තන් දුක්ඛං යන් දුක්ඛං තදනත්තා කියන භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ යමක් අනිත්‍ය නම් ඒක දුකයි, යමක් දුක නම් ඒ ධර්මය අනාත්මයි. එතකොට අනිත්‍ය සහ දුක්ඛ ධර්මය කියන කාරණාව පෙන්වා දීම මත ගෙනවිත් දෙන අවබෝධයක් තමයි අනාත්මයි කියන ධර්මතාවය. නැතිනම් අනාත්මය පිළිබඳව පවත්නා නුවණ. ඉතින් මේ අනාත්මය පිළිබඳව අපි කතා කරනකොට පින්නතුනේ අපිට ඊටාම ගැඹුරින් කතා කරන්නට වෙනවා මේ අනාත්ම ධර්ම સિદ્ધාන්තය පිළිබඳව. ඒක සාමාන්‍ය මට්ටම ඉක්මවා ගියපු මට්ටමකින් අපිට නිකන් වචනාර්ථය විතරක් දිහා බලලා මේ කියන්නේ ආත්මයක් නැහැ කියන කාරණාව කියන තැන රැඳී ඉන්නේ නැතුව අපිට එතනින් එහාට ගිහිල්ලා මේ අනාත්ම කියන ධර්මයේ පිළිබඳව විමසා බලන්නට සිද්ධ වෙනවා. එතකොට ඒ පිළිබඳව අපි විමසා බලනකොට ඊටාම වැදගත් සූත්‍ර දේශනාවක් තමයි සුත්ත නිපාතේහි දකින්නට ලැබෙන ඒ මෝගරාජ සූත්‍රය කියලා කියන්නේ. එක බ්‍රාහ්මණ ළමයි දරුවන් නැතිනම් බ්‍රාහ්මණ පිරිසක්, තරුණ පිරිසක් බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා ප්‍රශ්න විමසීමක් සිදු කරනවා. එතකොට මෙයා ඊටාම දාර්ශනික පසුබිමක් තුළ ඉඳලා දාර්ශනික සන්දර්භයක් තුළ ඉඳලා තමයි මේ ප්‍රශ්න ඉදිරිපත් කිරීම බුදුරජාණන් වහන්සේට සිදු කරන්නේ.
ඉතින් එක එක අය තම තමන්ට තිබුණු ප්‍රශ්න භාවාරි බමුණන්ගේ ඒ ශිෂ්‍ය වුණ පිරිස ගිහිල්ලා මේ ප්‍රශ්න විමසීම බුදුරජාණන් වහන්සේගෙන් සිද්ධ කරනවා. ඉතින් මේක ශාසනික වශයෙන් ගත්තොත් එහෙම ශාසනික ධර්ම කොටස් අතරින් ගත්තොත් ඊටාම භාවිතයට ලක්ුණ දෙයක් තමයි මේ සිද්ධ වුණ සාකච්ඡාව. බුදුරජාණන් වහන්සේ සහ මේ අය අතර සිද්ධ වුණ මේ සාකච්ඡාව සුත්ත නිපාතේ ඒ අටක වර්ගයේ තියෙන මේ බොහෝ සූත්‍ර සංඛ්‍යාවක් තියෙනවා. ඒ සූත්‍ර සංඛ්‍යාවම ඒ බ්‍රාහ්මණ දරුවෝ ඇවිල්ලා ඒ කරපු සාකච්ඡාව. නැතිනම් ඒ බමුණන් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ සමග කරපු සාකච්ඡාව. එතකොට කොතෙක් දුරට ඒ සමාජයේ දාර්ශනික වශයෙන් පෝෂණය ලැබපු සමාජයක්ද කියන එක අපිට ඒ කාරණා ටික විමසා බලනකොට දකින්නට පුළුවන්කම තියෙනවා. ඉතින් බොහොම පැහැදිලි බොහොම ලස්සන දර්ශනයක් ඒ බුදුරජාණන් වහන්සේ හමුවට ඒ තරුණ පිරිසක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් ඒ විවිධ තමන්ගේ දර්ශනයන් පිළිබඳව කතා කරන සාකච්ඡාව ඊටාම බොහොම ලස්සන දෙයක්. ඉතින් මේ සාකච්ඡාව එදා ಭಾರತೀಯ සමාජය තුලත් බොහොම පැතිරිලා ගියපු සාකච්ඡාවක් බවට පත් වුණා. ඒ නිසාම බොහෝ දෙනෙක් එය කටපාඩමින් දරාගෙන එහෙමත් නැතිනම් ඒ සිද්ධ වුණ සාකච්ඡාව ඒ එදා දවස වෙනකොටත් වාචෝත්ගතව පවත්වන්න තරම් ඒ ධර්ම સિદ્ધාන්තය මිනිසුන් අතරට බොහොම බැසගත් අත්‍යවශ්‍ය දෙයක් බවට පත් වෙලා තිබුණ බව අපිට ත්‍රිපිටකයේ විමසා බලනකොටම දකින්නට පුළුවන්කම තියෙනවා. මොකද ඒ අටක වර්ගයේහි දැක්වෙන සූත්‍ර ඊටාම හර පද්ධතියක් තියෙන. කියන්නේ අනිත් ඒවා හර පද්ධතියක් නැහැ කියනවා නෙමෙයි. ඊටාම ගැඹුරින් අපිට කතා කරන්නට පුළුවන් සූත්‍ර දේශනාවක්. ඉතින් මේ මොගරාජ සූත්‍රයේදී මොගරාජ කියන මේ බ්‍රාහ්මණතුමා බුදුරජාණන් වහන්සේගෙන් දෙවතාවක් ප්‍රශ්න අහනවා. බුදුරජාණන් වහන්සේ දෙවතාවම ඔහුගේ ප්‍රශ්නට උත්තරයක් දෙන්නේ නැහැ. ඔහු බුදුරජාණන් වහන්සේගේ දෘෂ්ටිය පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ දැක්ම පිළිබඳව තමයි ප්‍රශ්න විමසන්නේ. කුමන දැක්මකින් යුක්ත කෙනාද මායя දකින්නේ නැත්තේ? කුමන දැක්මකින් යුක්ත කෙනාද මායя දකින්නේ නැත්තේ? බුදුරජාණන් වහන්සේගේ දෘෂ්ටිය පිළිබඳව දැක්ම පිළිබඳව පැහැදිලි කරන්නට කියන ඉල්ලීම තමයි කරන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ දෙවතාවක්ම ඔහුගේ ප්‍රශ්නෙට උත්තර දෙන්නේ නැහැ. නමුත් තුන්වෙනි වතාවේදීත් පසුව බලාගෙන ඉඳලා අනිත් අයගේ ප්‍රශ්න ටික විමසනකොට තුන්වෙනි වතාවේදීත් ඔහු තමාගේ ප්‍රශ්නය යොමු කරනවා. මොකද බුදුරජාණන් වහන්සේ ඔහුට උත්තර ලබා නොදෙන්නේ ඔහුගේ ඉන්ද්‍රිය පරිපාක භාවයට ගිහිල්ලා නැහැ. ඉන්ද්‍රිය මොහුකුරා ගිහිල්ලා නැහැ. ඒ නිසා දැන් අනිත් අය හා සමග කරන සාකච්ඡාවන් ඇසීම තුළ ඔහුගේ අර ඉන්ද්‍රිය මොහුකුරා යෑම සිද්ධ වෙනවා. එතකොට ඔහුගේ ප්‍රශ්නෙට උත්තරේ ලබා දීම තුළ ඔහුට ධර්මාභිසමය කරන්නට පුළුවන්කම තියෙනවා කියන කාරණේ මත තමයි බුදුරජාණන් වහන්සේ ඒ සඳහා පිළිතුරු ලබා නොදුන්නේ. ඉතින් මේ සූත්‍ර දේශනාව විමසනකොට මේ ප්‍රශ්නය පිළිබඳව තුන්වෙනි වතාවටත් බුදුරජාණන් වහන්සේගෙන් විමසනකොට තුන්වෙනි අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ ඔහුට පිළිතුරු ලබා දෙනවා. ශුඤ්ඤතං ලෝකං අවෙක්ඛස්සු මොගරාජ සදා සතෝ අත්තානු දික්ඛින් ඌහච්ච එවං මච්චුතරාසියුම්. එතකොට මේ පිළිතුර තමයි බුදුරජාණන් වහන්සේ ලබා දෙන්නේ. ශුඤ්ඤතං ලෝකං අවෙක්ඛස්සු මොගරාජ සදා සතෝ. මොගරාජ මේ ලෝකය ශුන්‍ය වශයෙන් දකින්න. ශුඤ්ඤතං ලෝකං අවෙක්ඛස්සු. එතකොට සදා සතෝ හැම කල්හි සිහියෙන් යුක්තව මේ ලෝකයේ ශුන්‍ය වශයෙන් දකින්න. අත්තානු දිට්ඨින් ඌහච්ච ආත්ම දෘෂ්ටිය සිඳලා දාලා මේ මායාගේ නොපැනීමට යනවා. නැතිනම් මායාගේ විෂයක් ක්ෂේත්‍රයේ ඉක්මවා යන කෙනෙක් බවට පත් වෙනවා. එතකොට දැන් අපිට ටිකක් විමසා බලන්නට වෙනවා. මොකද්ද මේ කතා කරන ශුන්්‍යතාවය? එමත් නැතිනම් මොකද්ද මේ ශුන්්‍යතාවයේ ලබනවා කියලා කියන්නේ? ශුන්්‍යතාවයේ උපදවනවා කියලා කියන්නේ මොකද්ද කියන කාරණාව පිළිබඳව අපිට ටිකක් විමසා බලන්නට සිද්ධ වෙනවා. මොකද ශුන්්‍යතාවය කියන කාරණාව පිළිබඳව අපේ සමාජය තුළ බොහෝ කතාවත් ගොඩනගෙනවා. සහ ශුන්්‍යතාවය කියන එක ශූන්‍යත්වය කියන කාරණාව පදනම් කරගෙන බොහෝ දෙනා විවිධ අදහස් විවිධ මතිමතාන්තර පවත්වනවා. වෙනතුනේ ශුන්්‍යතාවය කියනකොට ගොඩ දෙනෙක් උත්සාහවත් වෙන දෙයක් නැතිනම් ගොඩ දෙනෙක් හිතන දෙයක් තමයි මේ හිස් බව තමයි ශුන්්‍යතාවය කියන්නේ කියලා. හිස් බව කියන එක. ඒකෝ දැන් අපි යමක් ශූන්‍යයි කියලා කියන්නේ යමක් හිස් කියන අර්ථයකින්. ඒ නිසා බොහෝ දෙනෙක් හිතනවා ශූන්‍යයි කියන එක මේ හිස්කමක් ගැන කතා කරන දෙයක් කියලා. ඒ නිසාම ඇතැම් අය භාවනා කරනකොට
අර චිත්තං නිලීයති කියන මට්ටමකටපත් වෙනවා. එහෙමත් නැතිනම් සිත හැඟ වෙනවා. එතකොට සිත හැඟවි යනකොට ඇතම් කෙනෙකුට මේ අර කිසිම දෙයක් ප්‍රකට වෙන්නේ නැහැ. සියල්ලම අප්‍රකටව ගිහිල්ලා ඒ සිත සැඟවීම තුළ ඔහේ ඉන්නට පුළුවන්. සමහර විට පැය දෙකක් තුනක් හතරක් වුණත් කෙනෙකුට කිසිම සංඥාවක් එනවා ප්‍රකටව පේන්නේ නැහැ. සංඥාවක් එනවා ප්‍රකට නොවිත් ඔහු ඒ කාලය ගත කරලා නැවත අවදිමත් බවට පත් වෙනවා. ඔහු කල්පනා කරනවා මේ ඉන්නේ ශුන්්‍යතාවයක. එහෙමත් නැතිනම් මොකක්වත්ම ප්‍රකට වුණේ නැහැනේ මම ඉන්නේ හිස් බව තමයි ශුන්්‍යතාවය කියලා සමහර විට කෙනෙක් කල්පනා කරනවා. ඒ නිසා මේ කාරණාව පිළිබඳව පින්නතුනේ අපි ටිකක් විමසා බැලිය යුතුයි කියලා හිතුණා. මොකද ඔක්කේදී එක මහත්මයෙක් මට එක්තරා දවසක් විමසපු කාරණයක් තමයි මේ ශුන්්‍යතාවයේ පිළිබඳව විමසීමක් කළේ එතුමා. එතුමා එතනදී විමසපු කාරණාව ස්වාමීන් වහන්සේ මට භාවනාව තුළ ඕන තරම් කාලයක් ඉන්නට පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ භාවනාව තුළ මට මම ඉන්නකොට දැනෙන්නේ නැහැ. මට ඒ භාවනාව වැඩෙනවා කියන එක මම දන්නවා. එතකොට ඒ භාවනාව තුළ ඉන්න කාලය ගතවන කාලය පිළිබඳව මට දැනීමක් ඇත්තේ නැහැ. සමහර විට මම පැය දෙක තුනක් ගිහිල්ලා කිසිම සිතුවිල්ලක් නැතිව හිස් බවක් තුළ මම රැඳිලා ඉන්නවා කියලා පැහැදිලි කළා. ඉතින් මේක නේද ශුන්්‍යතාවය කියන්නේ නැතිනම් නිරෝධය කියන්නේත් මේකද කියලා තමයි එතුමා ප්‍රශ්න කළේ. ඉතින් ඒ වෙලාවේදී මම අහපු ප්‍රශ්නේ තමයි සිතට කිසිම සිතුවිල්ලක් නැති බව වින්දේ සිතට කිසිම සිතුවිල්ලක් ඇති නොවන බව තේරුම් ගත්තේ කොහොමද? ඒ කියන්නේ සිතට යම්කිසි සිතුවිල්ලක් සිතට යම්කිසි සිතක් ඇති වෙන්නේ නැහැ කියන එක පිළිබඳව දැනගත්තේ කොහොමද කියන කාරණාව තමයි විමසුවේ. එතකොට එතුමාට පැහැදිලි වුණා මේ සිතට කිසිවක් නැහැ කියන එකත් යම් සිතකින් දැනගත්තනේ එහෙමනම්. එතකොට ඒ සිතට කිසිවක් නැහැ කියන එක දැනගන්න එකත් තව සිතක් නේ. එහෙමනම් ඒක ශුන්්‍යතාවයක් වෙන්න පුළුවන් කමක් නැහැ. මොකද සිතට මොකක්වත්ම ඇසුරු වෙන්නේ නැහැ කියන එක ශුන්්‍යතාවයක් වෙන්න බෑ. මොකද එතන තව කාරණයක් නිසා අශුන්‍යයි. ඒ අශුන්‍යතාවයේ දකින්නේ නැති නිසා ඒක පවතින මට්ටමක් වන්නට පුළුවන් කමක් නැහැ කියලා. ඒ වගේම අපිට අරූපාවචර ධ්‍යාන පිළිබඳව අපි විමසලා බලනකොට අපිට තියෙනවා නත්ති කිංචි කිසිවක්ම නැතයි කියලා ගන්න ආකින්චඤ්ඤායතන සමාධිය. ඒ කියන්නේ කිසිම නිමිත්තක් ඔහු ඇසුරු කරන්නේ නැහැ. කිසිම නිමිත්තක් ඇසුරු කරන්නේ නැති නිසා ඒ ආකින්චඤ්ඤායතන සමාධිය උපදවගත්ත කෙනෙකුටත් ඒ කිසිම ආකාර නිමිත්තක් දකින්න පුළුවන් කමක් නැති නිසා එහෙමනම් එතන ශුන්්‍යතාවයක් කියන මට්ටමක ඇතැම් අය මුලාවටපත් වෙනවා. නැතිනම් එතනත් රැවටීමකට ලක් වෙනවා. ඒ නිසාම තමයි මේ ශුන්්‍යතාවය කියලා මේ ශාසනය කතා කරන්නේ මොකක්ද කියන කාරණය පිළිබඳව අපි විමසා බැලිය යුත්තේ. ශුන්්‍යතාවය කියන කාරණාව පිළිබඳව පින්නතුනේ අපි විමසා බලනකොට අපිට දකින්නට පුළුවන් දේ තමයි ශුන්්‍යතාවය තුල කතා කරන ශාසනික ශුන්්‍යතාවය තුල අපිට පවතින දේ තමයි ආත්ම දෘෂ්ටියෙන් විනිර්මුක්ත බව. ආත්ම දෘෂ්ටියෙන් මිදී පවතින බව තමයි අපිට දකින්නට තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ මොනම අවස්ථාවකදීවත් ශුන්්‍යතාවය යන්නෙන් අදහස් කළේ කිසිවක්ම නැහැයි කියලා ඇති කරගන්න දැකීම නෙමෙයි. ශුන්්‍යතාවයේ යන්නෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අපිට ඊටාම හොඳින් පැහැදිලි කරනවා අත්තසාර සාරේන අසාරෝ නිච්චසාර සාරේන අසාරෝ සුඛසාර සාරේන අසාරෝ කියන කාරණා ටික පදනම් කරගෙන අපිට ඇති කරපු දැක්මක් තමයි මේ අනාත්ම දැක්ම කියලා කියන්නේ. එතකොට අත්තසාර සාරේන අසාරෝ මේක ආත්මසාර වශයෙන් අසාරවත් දෙයක්. ඒ වගේම සුඛසාර වශයෙන් සැපයි කියලා ගැනීම වශයෙන් අසාරවත් දෙයක්. ඒ වගේම ඒක යම් කිසි කෙනෙක් සුභයි කියලා ගත්තොත් එහෙම ඒ සුභයි කියලා ගත්ත එකකින් අසාරවත් දෙයක්. නිත්‍ය වශයෙන් ගත්තොත් නිත්‍ය වශයෙන් ගන්න එකකින් අසාරවත් දෙයක් තමයි මේ ධර්මතා ටික. ඒ නිසා කිසිම දෙයක් නැහැයි කියනවට වැඩිය ආත්ම වශයෙන් ඇසුරු කරන්නට පුළුවන් කමක් නැහැ කියන තැනට තමයි බුදුරජාණන් වහන්සේ අනාත්මයි කියන දේ ගොඩනැගුවේ. අනාත්මයි කියන දේ ශුන්්‍යතාවයේ උපදවන්නට සමර්ථ ආකාරය පිළිබඳව අපි නුවණින් ගවේෂණය කළ යුතු වෙනවා. ඒ ගවේෂණය කරනකොට අපිට අර අසාර අර්ථය නිවැරදිව තේරුම් ගිහිල්ලා තියෙන්නට ඕනේ. අසාරයි කියන අර්ථය නිවැරදිව අපිට තේරුම් ගිහිල්ලා තියෙන්නට ඕනේ ඒක ගවේෂණය කරනකොට. ඒක ගවේෂණය කරනකොට අපිට දකින්නට වෙනවා ඇයි අනිත්‍යයි කියලා යම් ධර්මතාවයක් පිළිබඳව කතා කරන්න කියලා.
අනිත්‍යයි කියලා යම් ධර්මතාවයක් පිළිබඳව කතා කරන්න පින්නතුනි නිට්ටයයි කියන සංකල්පයට ප්‍රතිවිරුද්ධ දෙයක් විදියට. එතකොට නිට්ටයයි කියලා කියන්නේ ලෝකය තුල පවතිනවා කියලා ඇති කරගත්ත දැකීම. අනිත්‍යයි කියලා කියන්නේ ඒ ලෝකයේ පැවැත්ම පිළිබඳව ඇති කරපු යථාභූත ඥාන දර්ශනයක්. එහෙමත් නැතිනම් හට ගැනීම සහ වැයවීම කියන කාරණාව පෙන්වා දෙන එකක් තමයි අනිත්‍යයි කියලා කියන තැනදී කතා කරන්නේ. එතකොට අනිත්‍යයි කියන තැනදී මේ පවතින දෙයක් නැති වී යෑම නෙමෙයි. පවතින ධර්මයක් ලෝකේ තියෙනවා. තියෙන ධර්මය වෙනස් යනවා කියන තැන ඉඳලා නෙමෙයි බුදුරජාණන් වහන්සේ අනිත්‍යයි කියන දේ අපට දේශනා කළේ. මොකද උදේවයට්ටේන අනිච්චං කියලා මේ උදේවැය අර්ථයකින් තමයි අනිත්‍යයි කියන ධර්මයේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළේ. ඒ කියන්නේ උදේවැය කියන කාරණාව පදනම් කරගෙන. උදේ කියලා කියනවා හට ගැනීමට, වැය කියලා කියනවා වැයවීමට, හට ගැනීම සහ වැයවීම. ස්කන්ධයන්ගේ හට ගැනීම සහ ස්කන්ධයන්ගේ වැයවීම කියන දේ පදනම් කරගෙන තමයි ඒ අර්ථයෙන් තමයි අපිට අනිත්‍ය කියන ධර්මය පැහැදිලි කළේ. ඒක දෙයක නැතිවීමට වඩා වෙනස් යන දෙයක්. යම් ඇති දෙයක නැතිවීමට වඩා වෙනස් යන දෙයක්. එතකොට ඇති දෙයක නැතිවීමට වඩා වෙනස් යනවා නම් ඒ කාරණාව පැහැදිලි කරන්නේ බුදුරජාණන් වහන්සේ බොහෝ වෙලාවට භික්ෂුන් වහන්සේලාගෙන් අහන ප්‍රශ්නයක් තමයි මහණෙනි ඇස නිට්ටයද අනිත්‍යද, රූප නිට්ටයද අනිත්‍යද, චක්කු විඥානයේ නිට්ටයද අනිත්‍යද, මේ ආදී ප්‍රශ්න විමසීම. එතකොට ඇහැ නිට්ටයද අනිත්‍යද අහනකොට අනිච්චම් බන්තේ ඇහැ අනිත්‍යයි, රූප නිට්ටයද අනිත්‍යද කියලා අහනකොට රූපය අනිත්‍යයි. එතකොට චක්කු විඥානයේ නිට්ටයද අනිත්‍යද කියලා අහනකොට අනිත්‍යයි. එතකොට දැන් මේ මූලික කාරණා ටික කන සද්ද සෝත විඥාන මේ ආදී ධර්මතා ටික තමයි අහන්නේ නිට්ටයද අනිත්‍යද කියලා. එතකොට ඇහැ කියන්නේ මොකද්ද? රූපය කියන්නේ මොකද්ද? චක්කු විඥානය කියන්නේ මොකද්ද? ඇහැ කියලා කියන්නේ පෙර නොතිබීම හටගන්න, ඉතුරු නැතුව නැති වෙලා යන ධර්මතාවයක්. රූපය කියලා කියන්නේ මොකද්ද? පෙර නොතිබීම හටගන්න, ඉතුරු නැතුව නැති වෙලා යන ධර්මතාවයක්. චක්කු විඥානය කියලා කියන්නේ මොකද්ද? පෙර නොතිබීම හටගන්න, ඉතුරු නැතුව නැති වෙලා යන ධර්මතාවයක්. එතකොට මේ ධර්මතා ටික පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුව නැති වී යෑම කියන කාරණාව තමයි බුදුරජාණන් වහන්සේ අනිත්‍යයි කියලා දේශනා කළේ. ඒකට කියනවා අහුත්වා සම්භූතං හුත්වා නභවිස්සති කියලා. ඒ කියන්නේ පෙර නොවි හට ගන්නවා උනාට පස්සේ ඒක අනාගතයට ආයේ පැවැත්මක් ඇත්තේ නැහැ. ඇහැට රූපේ පේන්නේ අන්න ඒ විදිහට. හැම වෙලාවකදීම ඇහැට රූපයක් පෙනෙන්නේ ඒක කලින් තිබිලා ඒ කලින් තියෙන රූපය ඇහැට පේනවා එහෙම නෙමෙයි. ඒ වගේම ඒක දැනගන්නේ රූපේ තියෙනකොට අපි හිතින් හිතලා දරුවා කියලා දැනගන්නවා එහෙම නෙමෙයි. ඒකට මේ කාරණා අතර වෙනසක් තියෙනවා. ඇහැට රූපයක් පෙනෙන්නේ පෙර නොතිබීමයි කියලා කියන්නේ පින්නතුනේ ඇහැට ගෝචර වෙන්නේ ඇහැට ගැටෙන්නේ අනාත්ම වර්ණ සටහනක්. එතකොට ඒ වර්ණ රූපයට එහා ගියපු දෙයක් ඇහැට දකින්න පුළුවන් කමක් නැත්තේ නෑ. පෙනෙන රූපය රළුද ගොරෝසුද කියලාවත් එහෙම නැතිනම් පෙනෙන රූපය අම්මද තාත්තද දරුවද ගෙදරද කියලා දැන ගැනීමක්වත් වර්ණ සටහන තුල ඇත්තේ නැහැ. ඒක ආලෝකයක් බාහිර වස්තුවකට පතිත වෙලා එන පරාවර්තන ආලෝකයක් විතරයි. ඒකට ධර්මයේ තුල පාවිච්චි කරන වචනයක් වර්ණ නිභා කියලා. වර්ණ නිභාවක් නැතිනම් පැහැසටහනක් කියන වචනය. එතකොට ඒ පැහැසටහනක් ඇසට පතිත වෙනවා. චක්කු ප්‍රසාදයට වර්ණ සටහනක් කියන දේ ගැටෙනවා. එතකොට වර්ණ සටහනේ ඇත්තේ නැහැ පුද්ගල බව. ඒ වගේම ඇහැ කියන දේ දන්නෙත් නැහැ පුද්ගල බව. එතකොට චක්කු විඥාන කියන සිතෙන් සිද්ධ කරන්නේ කිසිම දෙයක් දැනගන්න එක නෙමෙයි අර ගැටුණු රූපය පිළිබඳව දැනගන්න එක. ඇස පිළිබඳව පවත්නා මේ සිතෙන් කරන්නේ අර රූපය පිළිබඳව දැනගන්න එක. එතකොට මෙන්න මේ තුන් දෙනාගේ එකතුවට තමයි ස්පර්ශය කියලා කියන්නේ. තුන් දෙනාගේ එකතුව ස්පර්ශයයි. දැන් මේ තුන් දෙනාගෙන් එකක් හරි නැත්තම් තුන් දෙනාගේ එකතුවෙන් එකක් හරි නැත්තම් මේක තියෙන්න පුළුවන් කමක් නැහැ. ඇහැ නැති වුණොත් මේක ඇති වෙන්න පුළුවන් කමක් නැහැ. රූපේ නැති වුණොත් මේක තියෙන්න පුළුවන් කමක් නැහැ. ඒ කෙරෙහි යොමු වුණු මනස නැත්නම් චක්කු විඥානේ නැත්නම් මේක තියෙන්න පුළුවන් කමක් නැත්තේ. එතකොට අපි ස්පර්ශ වුණාමනේ යම් දෙයක් විඳින්නේ යම් දෙයක් දැනගන්නේ. එතකොට ස්පර්ශය කියන මේ ප්‍රතිඵලය ගොඩනගන්නේ මේ ධර්මතා තුන මත නම් තුනෙන් එකක් හරි නැති වුණොත් මේ ස්පර්ශය කියන දේ පේන්නේ නැහැ. එතකොට ස්පර්ශය පේන්නේ නැත්නම් අපිට දැනගන්න දෙයක් හම්බ වෙන්නේ නැහැ. එතකොට දැන් මේක හරියට මේ ලිප් ගල් තුනක් උඩ තියලා තියෙන බත් මුට්ටියක් වගේ දෙයක් නේ. එතකොට මේ ලිප් ගල් තුනෙන්
එකක් හරි අයින් කරොත් මේ බත් මුට්ටියක් තියෙන එක පේන්නේ නැහැ අපිට. මේක අයින් වෙලා යනවා. ඒකට අන්න ඒ වගේ තමයි ඇහැ නැත්තම් රූපේ නැත්තම් චක්කු විඥානේ නැත්තම් ස්පර්ශය කියන දේ පේන්නේ නැහැ. එහෙනම් ස්පර්ශය කියන දේ පනවන්නේ ඇහක් තියෙනකොට රූපයක් තියෙනකොට ඒ කෙරෙහි යොමු වුණු මනසක් තියෙනකොට. එතකොට ඒ ඇහැ රූප සහ චක්කු විඥාන කියන මේ ධර්මතා ටික තුනේම එකතුව තමයි ස්පර්ශය. ඇහැ මොහොතට බිඳී යන දෙයක්, රූපය ඒ මොහොතට හටගෙන නැතිව යන දෙයක්, විඥානය ඒ මොහොතට හටගෙන නැතුව යන දෙයක් කියනකොට මේ ධර්මතා ටික පින්නතුනේ කලින් තිබිලා හැදිලා තිබිලා ඒ කියන්නේ කලින් සම්නිචය වෙලා මේ පැත්තට එනවා එහෙම නෙමෙයි. ඒ කියන්නේ ඇහැ රූපේ එළියේ තිබිලා ඔක්කොම රැස් වෙලා තිබිලා මේ පැත්තට එනවා එහෙම නෙමෙයි. ඒ වගේම ඇහැ කියන එක ඉපදිලා තිබිලා අරෙහි තියෙන රූපය මෙහෙට ගෝචර කරගන්නවත් නෙමෙයි. මේක ඔක්කොම එකට සිද්ධ වෙන ධර්මයක්. ඇස සහ රූපය කියන දේ අතර ගනුදෙනුව ඇස තිබුණොත් රූපේ පේනවා, රූපේ පෙනෙනවා කියන එක තුලම ඇස කියන දේ තියෙනවා. මේක පෙරපසු නැතුව උපදින දෙයක්. අපි කිව්වොත් එහෙම දැන් දරුවෙකුගේ ඉපදීම කියන කාරණාව සමගම පියෙකුගේ ඉපදීමක් සිද්ධ වෙනවනේ. දරුවාගේ ඉපැත්ම සමගම පියාගේ ඉපැත්ම පටන් ගන්නවා එතන ඉඳලා. එයා පියෙක් කියලා කියනවා. එතකොට පියා ඉපදුනේ කවද්ද කියලා බැලුවොත් දරුවා ඉපදුණු දවසේම තමයි පියා ඉපදිලා තියෙන්නේ. අන්න ඒ වගේ තමයි යම් වෙලාවක ඇහැ ඉපදුනොත් ඒ වෙලාවට තමයි රූපය ඉපදුනා කියන්නේ. යම් වෙලාවක රූපය ඉපදුනොත් ඒ වෙලාවට තමයි ඇහැ ඉපදුනා කියලා කියන්නේ. මොකද ඇස සහ රූපය තිබුණොත් විතරයි ඔවුනොවුන්ගේ පැවැත්මක් පේන්නේ. ඇස නැත්තම් රූපේ නැහැ, රූපේ නැත්තම් ඇස නැහැ. එතකොට මේ දෙක පුරේජාතයි. හැම වෙලාවකදීම මේ ඇස සහ රූපය කියන එක කලින් හටගත්ත තැනක තමයි විඥානය එතන ඇස කෙරෙහි පහළ වෙන්නේ. එතකොට ඒ නිසා තමයි චක්කුංච පටිච්ච රූපේච ඇසද රූපේද නිසා උපජ්ජති චක්කු විඥානං එතන උපදිනවා චක්කු විඥානය. එතකොට අන්න ඒ චක්කු විඥාන සිත එතන ඉපදුනාට පස්සේ තින්නම් සංගති පස්සෝ. දැන් තුන් දෙනාගේ එකතුව තමයි ස්පර්ශය කියලා කියන්නේ. එතකොට මෙතන කොටස් දෙකක් තියෙනවා පින්නතුනි. ස්පර්ශය කියනකොට කොටස් දෙකක් තියෙනවා. මොකද්ද? එකක් තමයි පටිඝ සම්පස්සේ, අනිත් එක තමයි අදිවචන සම්පස්සේ. පටිඝ සම්පස්සේ කිව්වේ අර ඇහැට වර්ණ රූපයේ ගැටුණ එකට කිව්වා ඒක පටිඝ සම්පස්සේ. එතකොට අර විඥාණය ඒ ඇසුරු කොටගෙන පවත්නාකම නිසා නාම ධර්මයන්ගේ සිද්ධ වෙන ස්පර්ශයක් තියෙනවා. ඒ ස්පර්ශයට කියනවා අදිවචන සම්පස්සේ. එතකොට දැන් පටිඝ සම්පස්සය නිසා තමයි අදිවචන සම්පස්සේ පෙනෙන්නේ. අදිවචන සම්පස්සය නිසා තමයි පටිඝ සම්පස්සේ කියන දේ ප්‍රකට වෙන්නේ. පටිඝ සම්පස්සේ නැතුව අදිවචන සම්පස්සේ ප්‍රකට වීමක් නැහැ. අදිවචන සම්පස්සේ නැතිව පටිඝ සම්පස්සේ ප්‍රකට වීමක් නැහැ. ඒකට ස්පර්ශය කියන කාරණාව තුළ ওই කාරණා දෙකම ඇතුළත් වෙලා තියෙනවා. අදිවචන සම්පස්සේ සහ පටිඝ සම්පස්සේ කියන ওই කාරණා දෙක. එතකොට ඒ රූපයේ තියෙන ලක්ෂණයක්. මොකක්ද ඒ රූපයේ තියෙන ලක්ෂණය? එතනින් එහාට පවත්වන්න පුළුවන් කමක් නැහැ. ඔතනින් එහාට එයාගේ වැඩක් ඇත්තේ නැහැ. එතකොට එතනින් එහාට පවතින්නට බැරි කම නිසා තමයි ඊට පස්සේ ඊළඟ සිතෙන් ඇසුරු කරන්නේ. නැතිනම් අපි කිව්වොත් එහෙනම් ඊළඟට හට ගන්නවා මනෝ ධාතු කියලා සිතක්. මනෝ ධාතු සිතෙන් සිද්ධ කරන්නේ මොකද්ද? අර චක්කු විඥාණයෙන් දැනගත්ත අරමුණ ඔසෝල ගැනීම වශයෙන් තමයි මනෝ ධාතු සිත උපදින්නේ. ඊට පස්සේ ඒ අරමුණ තමයි මනෝ විඥාණයෙන් දැනගන්නේ. එතකොට දැන් මනෝ විඥාණයෙන් දැනගත්තේ රූපයද එහෙම නැතිනම් අර මනෝ ධාතු සිතෙන් ඔසෝලගත්ත චක්කු විඥාන සිතේ අරමුණද? මනෝ ධාතු සිතෙන් ඔසෝලගත්ත චක්කු විඥාන සිතෙන් දැනගත්ත අරමුණ. එතකොට මනෝ විඥාණයෙන් දැනගත්තේ අර මනෝ ධාතු සිතෙන් ඔසෝලගත්ත අරමුණ. එතකොට මේකෙදි පේනවා අපිට දැන් ඒ වෙලාව වෙනකොටත් රූපය කියන එක තමන්ගේ වැඩේ කරලා ඉවරයි. මේ දේ හට ගන්නකොට රූපයේ පැවැත්ම දැන් ඉවර වෙලා ගිහිල්ලා. එතන රූපය ඇත්තේ නැහැ. තාම දරුවා කියලා අපි දැනගන්න බවක් ඇත්තේ නැහැ. එතකොට ඊට පස්සේ කර්ම මට්ටමින් අපි හිතලා අපි මෙහි දරුවා කියලා ඇති කරගත්ත සංකල්පනාවක් අපි දරුවා කියලා දැනගන්නවා. ඒ දැනගන්නේ කොහේ ඉන්න දරුවද? ඒ දරුවා බාහිර ලෝක ජීවත් වෙනවා කියලා එළිය පැත්තට ඇඟිල්ල දික් කරනවා. එතකොට ඒ විදිහට තමයි අපි දරුවව දකින්නේ. දරුවව ඒ විදිහට දකිනකොට පින්නතුනේ අපි ලෝකේ ජීවත් වෙන නැතිනම් බාහිර ලෝකයේ තුල ජීවත් වෙන දරුවෙක් අපිට හම්බ වෙනවා. අන්න ඒ දරුවා කියන සංකල්පයේ තුල අපි පිහිටා සිටීම නිසා අපිට ඒ දරුවා පිළිබඳව
ඇති කරගන්න කැමැත්ත, අකමැත්ත, ඇලීම, බැඳීම කියන දේ දුක උපදවන්න පුළුවන් පැත්ත අපි නිර්මාණය කරගෙන තියෙනවා. දැන් ආත්ම දෘෂ්ටියක් හටගත්ත කියලා කියන එකට. ඇයි පොඩි කාලේ ඉඳලා ඉන්න දැන් අනාගතයට පවතින අපිට රූපවත් වූ දරුවෙක් නැතිනම් රූපවත් වූ ආත්මවත් වූ දරුවෙක් අපිට හම්බ වෙලා තියෙනවා. දැන් පින්නතුනේ ওই දරුවා කියන දේ ඇත්තටම හම්බ වුණේ මොන තැනකද? අපිට දරුවා කියන තැන හම්බ වුණේ අනාත්ම වර්ණ සටහනක් තියෙන තැනක නැතිනම් පාට ටිකක් තියෙන තැනක තමයි අපිට මේක ඇති වුණේ. එතකොට ඒ වර්ණ සටහනක් ඇහැට ගැටෙන තැනක ඒ වර්ණ සටහන හටගෙන ඉතුරු නැතුව නැති වෙලා ගියපු තැනක තමයි අපි හිතේ තියෙන සංකල්පය තුලින් ඔසෝපු දේ දැනගත්තේ. ඒතකොට සංකල්පය තුලින් ඔසෝපු දේ දැනගත්තට පස්සේ පින්නතුණි ඒකේ සිද්ධ වුණ කාරණාව මොකද්ද? අර සංකල්පමේ වශයෙන් දේ දැනගත්තා. දැනගත්ත දේ එළියට පතිත කරලා බැලුවා. ඒ විදිහට තමයි ආත්ම දෘෂ්ටිය හදාගත්තේ. හැබැයි පැවතුණු ධර්මය කවදාවත් දරුවෙක් කියලා පෙන්වන්න පුළුවන් කමක් නැති වර්ණ සටහනක සහ ඇසක සහ සිතක පැවැත්මක්. ඔය එකක්වත් දරුවා නෙමෙයි. දරුවා කවුද කියලා ඇහුවොත් පාට ටිකද දරුවා කියලා ඇහුවොත් නෑ පාට ටික දරුවා නෙමෙයි. එහෙනම් පාට ටික පවතින හේතුන පටවියාපෝ තේජෝ වායෝද කියලා ඇහුවොත් එහෙම නෑ ඒකත් දරුවා නෙමෙයි. එහෙනම් ඇහැද දරුවා කියලා ඇහුවොත් නෑ ඇහැත් දරුවා නෙමෙයි. එහෙනම් හිතද දරුවා කියලා ඇහුවොත් හිතත් දරුවා නෙමෙයි. ඒතකොට දරුවා නොවන ධර්මතා ටිකක් ඇති තැනක අපි දරුවා කියලා දෙයක් විඳිනවා. ඒ කියන්නේ දරුවා නොවන හේතු ටිකක් හදාගෙන අපි දරුවෙක් නිර්මාණය කරගෙන තියෙනවා. ඒතකොට මේකේ නිර්මාණ කරුව බවට පත් වෙලා තියෙන්නේ මේ අවිද්‍යාව. නැතිනම් ඇත්ත නොදන්නාකම තමයි මේකේ නිර්මාණ කරුව බවට පත් වෙලා තියෙන්නේ. ඒතකොට දැන් අපිට ඇසුරු කරන්න ලෝකයක් හම්බ වෙනවා. ඒ ලෝකය අපි ඇසුරු කරන්නේ පින්නතුනේ අර අවිද්‍යාව නැමැති නිර්මාණ කරුව හදලා දෙන නිත්‍ය සංඥාව මත පිහිටපු ලෝකයේ තුල ගිහිල්ලා. ඒ නිසා තමයි ලෝකේ සාරවත් බවක් අපිට දැන් පේන්නේ. ඇයි? නිත්‍ය සංඥාවක් අපිට තියෙනවා. දැන් අපිට පේනවා රූපය කියන එක නිත්‍ය ධර්මයක්. පවතින දෙයක්. ඒ නිසා පවතින රූපයේ අපිට තියෙනවා වටිනාකම්. අපිට තියෙනවා නොවටිනකම්. දැන් මේ රූපයත් එක්ක අපිට පුළුවන් ගනුදෙනු කරන්න. එතකොට ඒක නිත්‍ය වශයෙන් රූපය සාරවත් කොට කරපු කල්පනාවේ ප්‍රතිඵලය තමයි පින්නතුනි ඒ රූපය පවතින දෙයක් හැටියට ඒ රූපය යථාර්ථයක් විදියට අපි හිතපුකම. අන්න ඒ බඳු මනසක ඉන්න කෙනාට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබ දකින්න රූපය අනිත්‍යයි කියලා. එතකොට රූපය අනිත්‍යයි කියලා දකින්න කියලා දේශනා කළේ දැන් අර තියෙන දෙයක් නැතිනම් දරුවා ලොකු වෙලා ලෙඩ වෙලා මැරිලා යනවා කියන දේ නෙමෙයි. දරුවා බව ඉපදුනේ කොහොමද කියලා දකින්න. එතකොට දකින්නකොට අපිට පේනවා අනාත්ම ධර්මතා ටිකක්. හේතු නිසා සකස් වුණ ධර්මතා ටිකක්. ඒ ධර්මතා ටික හේතු නැති වෙනකොට ඉතුරු නැතුව නැති වෙලා යනවා. හේතු නිසා හටගත් ඒ ධර්මතා ටික හේතු නැති වෙනකොට නැති වෙලා යනවා. එතකොට අන්නේ නැති වෙන තැනක නේද මේ අවිද්‍යාව නිසා මේ දරුවා කියන දේ මෙහි උපදවා ගත්තේ කියලා Tamanට පේනවා. දැන් එතකොට අර නිත්‍ය සංකල්පනාවට පවතින දෙයක් නැහැ. ඇයි රූපයේ අනිත්‍ය නැවත පෙන්වලා දෙන නිසා. එතකොට අර නිත්‍ය සාර වශයෙන් යමක් ගත්තනම් පින්නතුනේ නිත්‍ය සාර වශයෙන් ගත්ත දෙයට තනක් නැති වෙනවා. ඒ වගේම සුඛ වශයෙන් ගත්තනම් ලෝකේ සැපයි කියලා ගත්තනම් එයාට සැප වශයෙන් ගත්ත දෙයට පැවැත්මක් නැති වෙනවා. සංකත නැතුව නිරුද්ධ වෙන දෙයක් හැටියට ඔහුට දකින්න පුළුවන්කම තියෙනවා. ඒකට ඒ සංකත ධර්මතාවය හටගෙන ඉතුරු නැතුව නැති වෙන දෙයක් හැටියට ඔහු දකින්නකොට අන්නේ සුඛ සහගත දැකීම. නැතිනම් ඒ සංකත ධර්මයේ පැවැත්ම කියන දේ දකින්න එක ඔහුට පවත්වන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. ඒකට සංකත කියන දුක්ඛ ලක්ෂණය ඔහු දකිනවා. සංකතයි කියන දුක්ඛ ලක්ෂණය ඔහු දකිනකොට ඒ සංකත දුක්ඛ ලක්ෂණය අවබෝධ කිරීම තුළ පින්නතුනි අර ඔහුට පුළුවන් කමක් නැහැ ලෝකේ පවතින දෙයක් හැටියට නැවත අල්ලන්න. ඒ නිසා ලෝකේ සැපයි කියලා යම් සංඥාවක් ඇති කරගත්තා නම් ලෝකේ සැපයි කියලා යම් අදහසක් උපදවගත්තා නම් ඒ සැපයි කියලා උපදවගත්ත අදහස ඔහුට පවතින්නේ නැහැ. සැපයි කියලා උපදවගත්ත අදහස ඉතුරු නැතුව නැති වෙලා ගිහිල්ලා තියෙනවා. ඒ වගේම තමයි ලෝකේ සුබයි කියලා ගත්තනම් ඒ දෘෂ්ටියත් ඔහුට ඒ පිළිබඳවම නැති වෙලා යන දෙයක් බවට පත් වෙනවා. මොකද සුබ වශයෙන් ගැනීමට ඔහුට ලෝකයක් හම්බ වෙන්නේ නැතිකම නිසා. ඒ වගේම තමයි ආත්ම වශයෙන් යම් කිසි දෙයක් ග්‍රහණය කළා නම් පවතින දෙයක් නැතිනම් පුද්ගලයෙක් වශයෙන් ග්‍රහණය කරා නම් යම් කිසි දෙයක් දැන් ඒකට පැවැත්මක් නැහැ. පැවැත්ම නැත්තේ ඇයි? අනිත්‍යතාවයේ දැක්කා. අනිත්‍යතාවයේ දැක්ක වගේම දුක්ඛ ධර්මයේ දැක්කා. අනිත්‍යයි සහ දුකයි කියන ධර්මයේ දකිනකොටම ඔහුට ඒ ඔස්සේ ප්‍රකට වෙනවා නුවණක් සත්පුද්ගල වශයෙන් ගන්න සුදුසු තැනක් නැහැ කියන කාරණාව. මෙතන සත්පුද්ගල වශයෙන් ගන්න සුදුසු තැනක් නැහැ කියන එක.
අන්න ඒකට කියනවා අනාත්ම දැක්මක් කියලා. අනාත්ම සහගත දැක්මක්. අන්නේ අනාත්ම සහගත දැක්ම. එතකොට අනාත්මයි කියලා කියන්නේ ආත්මයක් නැහැ නෙමෙයි. ආත්ම වශයෙන් ඇසුරු කරන්නට තැනක් නැහැ. ආත්ම වශයෙන් ගැනීමට ආත්ම වශයෙන් ග්‍රහණය කරන්නට තැනක් නැහැ කියන එක තමයි අනාත්මයි කියලා කිව්වේ. එතකොට ඇයි ආත්ම වශයෙන් ඇසුරු කරන්න තැනක් නැහැ කියලා කිව්වේ? හේතු නිසා හටගන්න ධර්මතා ටිකක් නම් හේතු නැති වෙනකොට නැති වෙනවා නම් හේතුවට ඕන විදිහට පවතින්න පුළුවන් කමක් නැත්තම් අපිට ඕන විදිහට හේතු හසුරවන්න පුළුවන් කමකුත් නැත්තම් එතකොට ඒක කෙනෙකු විසින් මෙහෙයවන පුද්ගලයෙකුගේ පැවැත්ම යටතේ නතුරුණ ධර්මයක් වෙන්නේ නැහැ. ඒ නිසා තමයි ඒකට අනාත්ම ධර්මයක් කියලා කිව්වේ. ඒක නිස්සත්ත්වෝ, ඒක සත්වයක් වශයෙන් පනවන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. නිජීවෝ, ඒක ජීවයක් වශයෙන් පනවන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. එතකොට මේ නිස්සත්ත්ව, නිප්පුද්ගල නැතිනම් නිජීව ස්වභාවය දකිනකොට ඇතිවෙන දෙයක් තමයි ශුන්්‍යතාවය කියලා කියන්නේ. එතකොට ශුන්්‍යතාවය කියන එකෙන් අදහස් කරන්නේ මොකුත් නැහැ හිස් කියන එක නෙමෙයි. මොකුත් නැහැ හිස් කියන එක නෙමෙයි. ශුන්්‍යතාවය කියන එකෙන් අදහස් කරන්නේ පින්නතුනි සත්පුද්ගල භාවයෙන් ශුන්‍යයි කියන දැකීම උපදවා ගැනීම. සත්පුද්ගල භාවයෙන් ශුන්‍යයි කියන එක උපදව ගැනීම. මොකද ශුන්්‍යතාවය කියන එකේ හිස් බව දැක්කොත් හිස් බව දකින්න පුද්ගලයා ශුන්‍ය වෙලා නැහැනේ. දැන් මම ඔකට උදාහරණයක් හැටියට කියන්නේ කවුරුත් නැති තැනකට අපි ගිහිල්ලා කවුරුත්ම නැති තැනක අපි ඉන්න ගමන් අපි කියනවා මේ ශාලාවේ කවුරුත්ම නැහැනේ කියලා. ඇත්තටම කවුරුත් නැද්ද? එක්කෙනෙක් ඉන්නවා. කවුද? කවුරුත්ම නැහැ කියලා දකින තමන් එතන ඉන්නවා. එතකොට කවුරුත්ම නැහැ කියන්න බෑනේ තමන් එතන ඉන්නවනේ. කවුරුත්ම නැති බව දකින්න කෙනා එතන ඉන්නවනේ. තමන් නිසා එතන අසුඤ්ඤයිනේ. තමන්ව දැක්කේ නැති වුණොත් තමන්ව නොදකින්න කාක් අපි කියනවා මේ ශාලාවේ කවුරුත්ම නැහැ කියලා. අන්න ඒ වගේ ලෝකේ ඔක්කොම ශුන්‍යයි කියලා කියනවා තමන්ව දකින්නේ නැතුව නැතිනම් ශුන්‍යයි කියන එක ගෙනල්ලා දෙන බව ආත්ම කරගෙන පුද්ගලයෙක් කරගෙන ලෝකෙම ශුන්‍යයි කිව්වත් ඉන් ලැබෙන ප්‍රතිඵලයක් ඇත්තේ නැහැ. ඒ නිසා ශුන්‍යතාවය කියන එක පින්නතුනි අපිට ලැබෙන්නට ඕනේ. ශුන්‍යතාවය කියන එක අපි ඇසුරු කරන්නට ඕනේ. අර ලෝකේ මොකුත්ම නැහැ කියන තැනක ඉඳලා නැති බව ආත්මවත් කොට ගැනීම තුළ නෙමෙයි. නැති බව දකින පුද්ගලයෙක් නිර්මාණය කර ගැනීම තුලත් නෙමෙයි. ලෝකයේ ශුන්‍යතාවය පිළිබඳව අපි අවබෝධ කරගන්නට ඕනේ පින්නතුනි. ලෝකයේ සත්පුද්ගල වශයෙන් ඇසුරු කරන්නට ධර්මයක් නැති බව තේරුම් ගැනීම තුළ සත්පුද්ගල භවෙන් ශුන්‍යයි කියන කාරණාවත් එක්ක. එතකොට සත්පුද්ගල භවෙන් ශුන්‍ය නම් පින්නතුනි ඔහුට තමාව පණවන්න තැනක් ඇත්තේ නැහැ. තමාව පණවන්න තැනක් ඇත්තේ නැහැ. අනිත්‍යය පණවන්න තැනක් ඇත්තෙත් නැහැ. ඇයි? ඔහු දකිනවා රූපායතනයේ තියෙන ඇත්ත යථාර්ථය. මේක හොඳටම කරන්නට පුළුවන් වටිනා සූත්‍රයක් තමයි මාළුන්ගේ සූත්‍රය කියලා කියන්නේ. මාළුන්ගේ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මාළුන්ගේ හාමුදුරුවන්ට මේ දිට්ඨ සුත මුත විඤ්ඤාත කියන ධර්මයන් පිළිබඳව. එතකොට දිට්ඨ සුත මුත විඤ්ඤාත කියන ධර්මයන්ගේ යම් කිසි කෙනෙක් දිට්ඨේ දිට්ඨ මත්තම් භවිස්සති, සුතේ සුත මත්තම් භවිස්සති, මුතේ මුත මත්තම් භවිස්සති, විඤ්ඤාතේ විඤ්ඤාත මත්තම් භවිස්සති කියන දැක්ම උපදව ගත්තොත් දිට්ඨි සුත මුත විඤ්ඤාතයන් ඒ මාත්‍රිකව ඉවරයි කියලා එක තේරුම් ගත්තොත් යතෝතම් මාළුක්‍ය පුත්ත නතේන මාළුක්‍ය පුත්ත ඔබ යම් කිසි විදිහකින් දිත්තේ දිත්තමත්තන් කියලා දැක්කොත් එහෙම ඔබ දැකපු දේ හා සමග ඔබ නැහැ. ඇයි එහෙම කියන්නේ? දැකපු දේ සමග හැම වෙලාවකදීම අපි ජීවත් වෙනවානේ. දකින්න දේ සමග අපි ජීවත් වෙනවා. දැන් රූපය එළියේ තියනවා කියලා අපිට හම්බ වෙනකොටම හම්බ වෙන රූපය පිළිබඳව ඒ දකින්න දේත් එක්ක අපි ජීවත් වෙනවා. ඒ දකින්න දේත් එක්ක දකින්න මම මේ පැත්තේ ඉන්නවනේ. එතකොට මේ මම තමයි මේ රූපේ දකින්න කෙනා මේ පැත්තේ නිර්මාණය වෙලා ඉවරයි. ඒ මම තමයි රූපේ දකින්නේ. දැන් දකින්න මම ඉඳලා මොනවද දැක්කත් ඇති වැඩක් නැහැ. එතකොට දැන් යමක් රූපය අනිත්‍යයි කියලා දැක්කේ නැති වුණොත් දකින්න නැති තාක් ඔබට ඒ රූපේ දකින්න කෙනාවත් නිට්ටය වෙලා ඇති. මේ පැත්තේ ඒ දැකපු මම ඉන්නවා. දැන් ඔබ ඊයේ දැකපු තැනකට රාජකාරී ස්ථානයේට හෝ යම් කිසි තැනකට දැකපු තැනකට අද ආපහු ගිහිල්ලා බැලුවොත් ඔබට පේනවා මේක ඊයේ තිබුණ දේ තාමත් අදත් තියෙනවනේ කියලා. පින්නතුනි ඊයේ තිබුණ දේ අද තියෙනවා කියන එක ඇතුලේ අපි තව කතාවක් කියනවා. මොකද්ද? ඊයේ ඉඳලා මම ජීවත් වුණා කියන එක කියනවනේ. ඊයේ මම ඒ දැක්කපු රූපේ තාම තියෙනවා නම් ඒ දැකපු රූපේ තියෙනවා නම් ඒ රූපේ දැකපු කෙනාත් මේ පැත්තේ ජීවත් වෙනවා. ඒ මට තමයි මේ අද මේ රූපයත් පෙනුනේ. එතකොට ඊයේ ඒ තිබුණ දේ දැකපු කෙනා මේ පැත්තේ ඉන්නවා.
අන්න ඒ වගේ අපි දකින හැම රූපයකම අහන හැම ශබ්දයකම විඳින දේක දැනගන්න දේක අපිට පුද්ගල බව නිර්මාණය වෙනවා. ඒක දකින කෙනා, දැනගන්න කෙනා, අහන කෙනා, විඳින කෙනා මේ පැත්තේ නිකම්ම නිර්මාණය වෙලා තියෙනවා. ඒ නිසා පින්නතුනේ අපිට මේ කාරණාව හොඳට තේරුම් ගන්න වෙනවා. මේ ditta sutta mutta විඤ්ඤාතාදී මේ ධර්මයන්ගේ මේ පුද්ගලයෙක් නිර්මාණය කරගන්න ආකාරය පිළිබඳව මේ කතා කරන්නේ මේ කොහොමද කියන දේ. එතකොට යතෝත්වම් මාළුන්ගේ පුත්ත නතේන කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යම් කිසි විදිහකින් අර අපි කතා කරපු විදිහට රූපය අනිත්‍යයි කියලා දැක්කොත් අනිත්‍යතාවය දකිනවා කියලා කිව්වේ හටගත්ත වර්ණ සටහන ඉතුරු නැතුව එතන නිරුද්ධයි කියලා දැක්කොත් ඒකේ දර්ශන මාත්‍රය විතරයි රූපයට පුළුවන්කම තිබුණේ. ඇහැට පුළුවන්කම තිබුණේ දර්ශන මාත්‍රය ඇති කරගන්න විතරයි. ඒකට රූපය හටගෙන ඉතුරු නැතුව නැති වුණා නම් මම දැනගත්තේ රූපය වෙන්න පුළුවන් කමක් නැහැ. තරුවා කියලා දැනගත්තේ සංකල්පනය මිසක කවදාවත් පවතින රූපය ගැන දැනගත්ත හැම නෙමෙයි. ඒක ඇතීත ඉඳලා ඇසුරු කරගත්ත සංකල්පනාව දැනගත්තා. එතකොට ඒ සංකල්පනාව දරුවා නෙමෙයි. එතකොට දැන් අර දිත්තේ දිත්තමත්තන් කියන දැකීමක් ආවොත් දකින්න පුද්ගලයෙක් එතන හම්බ වෙන්නේ නැහැ. එතකොට පුද්ගලයෙක් හම්බ වෙන්නේ නැති බවත් එක්ක පුද්ගලයා දකින්න කෙනාවක් මේ පැත්තේ හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා යතෝත්වම් මාළුන්ගේ පුත්තන තේන. මාළුන්ගේ පුත්ත ඔබ ඒහා සමග නැහැ. රූපේ දකින්න කෙනා හා සමග ඔබ ඇත්තේ නැහැ. තතෝත්වම් මාළුන්ගේ පුත්තන තේන තතෝ තත්ත මාළුන්ගේ පුත්ත ඔබ ඒහා සමග නැත්තම් දකින්න තේත් එක්ක ඔබ නැත්තම් න තත්ත මාළුන්ගේ පුත්ත ඔබට එතන පිහිටා සිටීමක් නැහැ. දැන් පිහිටා ඉන්න තැනක් නෑ. ඒ පිහිටා ඉන්න තැනක් නැත්තේ පේන රූපය තුල තමයි අපි හැම වෙලාවකදීම පිහිටා ඉන්නේ. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන දේවල් මතනේ පිහිටලා ඉන්නේ. දැන් ඔබේ මුළු ජීවිතේ මුළු ක්‍රියාකාරීත්වයම සිද්ධ වෙන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන ධර්මතා ටික මත. අපේ කැමැත්ත, අකමැත්ත සම්පූර්ණම ඊළඟ කරන දේ කැමැති අකමැති ભેදයෙන් අපි සිද්ධ කරන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ටික මත. ඒකට අපිට ඇසුරු කරන්න ඒ අරමුණු භෞතික ලෝකයේ තුල තියෙනවා කියලා අපි හිතාගෙන ඉන්න කම නිසා තමයි අපිට මේ ලෝකේ ගොඩනැගිලා තියෙන්නේ. ඒකට යම් කිසි විදිහකින් තත්ත අපිට එතන අර දේහා සමග නැත්තම් අපිට පිහිටා සිටින්න තැනක් නෑ දැන්. දැන් ඔබට කල්පනා කර අතීතය ගැන කල්පනා කරන්න දෙයක් නෑ. අතීතය ඇසුරු කරගෙන අනාගතය ගැන කල්පනා කරන්න දෙයක්වත් ඇත්තේ නැහැ. එතකොට ඒ නිසා කිව්වා තත්ත කියලා. එතන පිහිටා ඉන්න තැනක් නැති කරලා. එතකොට පිහිටා ඉන්න තැනක් නැති කළා විතරක් නෙමෙයි. එතකොට යම් කිසි තැනක පිහිටා හිටීමක් නැත්තම් මාළුන්ගේ පුත්ත නේවිද ඔබ මේ ලෝකෙ නෙමෙයි. නහුරන් ඔබ පරලෝකෙ නෙමෙයි. පරලෝකීපු කෙනෙකුත් නෙමෙයි. න උභයමන්තරේ මේ දෙක අතරක් නෙමෙයි. ඒසේවන්තෝ දුක්ඛස්සාති. මේක තමයි දුකේ කෙලවර. එතකොට බුදුරජාණන් වහන්සේ මාළුන්ගේ පුත්ත හාමුදුරන්ට දුකේ කෙලවර පිළිබඳව දේශනා කරේ ditta sutta mutta විඤ්ඤාත කියන ධර්මයන්ගේ ඒ දික්ත මාත්‍රය දකින්න, අහපු මාත්‍රය දකින්න, විඳපු මාත්‍රේ දැනගැනීම මාත්‍රයක් කියන ඒ ධර්මතා ටිකම දකින්න. එහෙම දකින්නකොට මාළුන්ගේ පුත්ත ඒ දේ හා සමග මම නැති බව ඔබට දැනෙයි. දකින්න අහන විඳින දැනගන්න දේවල් එක්ක මම නැහැ කියන එක තේරෙයි. ඒ මම නැහැ කියන එක තේරෙන්නේ හටගෙන ඉතුරු නැතුව නැති වෙන ධර්මයක් නම් ඒ ධර්මය ඇතුලේ Taman ජීවත් වෙනවා කියන එක ගොඩ නැගෙන්නේ නැහැ. පින්නතුනේ අපිට ඊයේ ඉඳලා දැකපු දරුවා නැතිනම් පොඩි කාලේ ඉඳලා අපි දන්න දරුවා අපිට නැවත දකින්න පුළුවන්. අපිට දකින්න පුළුවන් අපි හිතාගෙන ඉන්නවා ඇහැට පේන්නේ දරුවා කියලා. නැතිනම් ඇහැට පේන්නේ රූපය කියලා. අපි හැම වෙලාවකදීම ඇහැට අනාත්ම රූපය ඇහැට පේනකොට මෙහි පවතින සංකල්පනාව එළිය රූපෙට ආය පතිත කර බලනවා. ඒක හරියට අර ප්‍රොජෙක්ටර් එකක සිදුවීමක් වගේනේ. ප්‍රොජෙක්ටර් එකක් අපිට ප්‍රොජෙක්ටර් එකකින් යම් ප්‍රොජෙක්ෂන් එකක් කරනකොට අපිට පේන්නේ මෙහෙන් යවන ආලෝකයේ බාහිර පෘෂ්ඨයක් මත පතිත කරලා තමයි අපි මේ චිත්‍රපටියක් නැතිනම් ඒ පින්තූරය බලන්නේ. එතකොට ඒ ආලෝකයක් බාහිර පෘෂ්ඨයට පතිත වීමක් නැති වුණොත් ඒක පේන්නේ නැහැනේ. එතකොට පෘෂ්ඨය කියන්නේ චිත්‍රපටිය නෙමෙයිනේ. අන්න ඒ වගේ අනාත්ම ධර්මතාවය පිළිබඳව අපි මෙහි ඇති කරගත්ත සංකල්පනාව බොහෝ කාලයක් තිස්සේ එකතු කරගත්ත දේවල්. එතකොට ඒ එකතු කරගත්ත ආශ්‍රව ධර්මතා ටික අපි පතිත කරනවා අර බාහිර පවතින රූපෙට. රූපෙට පතිත කළාම අපිට පේන අර බිත්තිය සත්පුද්ගල සංයුතියකින් බිත්තිය කියන එක සත්පුද්ගල සංඥාවකින් අපිට පේනවා. එතකොට අන්න ඒ මට්ටමේදී පින්නතුනි අපි හැම වෙලාවකදීම මෙහි සංකල්පනාව අපි දකින්නේ බාහිර රූපයට අයිති කියලා. එතකොට මේ බාහිර රූපයට අයිති කියලා ඒ සංකල්පය අපි දකින්නකම්ම පින්නතුනි අපිට ආත්ම දෘෂ්ටිය කවදාවත් සිඳෙන්නේ නැහැ. ආත්ම දෘෂ්ටිය ඒ විදිහටම පවතිනවා. ඒ නිසා අපි මෙතනදී තේරුම් ගත යුත්තක් තියෙනවා. ඒ තේරුම් ගත යුත්ත තමයි ඒ ආත්ම දෘෂ්ටිය නොපවැත්මට නම්
අපිට සිද්ධ වෙනවා පේන දේ හා සමග තමන් නොවන බවට අපිට නුවණින් පෙන්වා දීම සිද්ධ කරන්න. පේන දේ හා සමග තමන් නොවන බව නුවණින් පෙන්වා දීම සිද්ධ කරන්නට වෙනවා. එතකොට මේ පේන දේ හා සමග තමන් නොවන බව පෙන්වලා දෙන්නට අවශ්‍ය නම් අපිට අර රූපේහි අනිත්‍යතාවය, රූපේහි තියෙන අනාත්මතාවය අපිට හොඳට පැහැදිලි කරලා තේරුම් ගන්නට වෙනවා. එතකොට ඒ හැම වෙලාවකදීම ඒ කාරණාව පිළිබඳව අපි තේරුම් ගන්නට යනකොට අපිට සදා සතෝ සිහිය තමයි හැම කාලයකදීම උපකාරවත් වෙන ධර්මය. සිහි පැවැත්ම කොතෙක් තියනවද ඒ තාක් දුරට අපිට මේ දර්ශනය දියුණු කරන්නට පුළුවන්කම තියෙනවා. ශුන්‍යතං ලෝකං අවෙක්කස්සු. ශුන්‍යතාවය කියන එක හැම වෙලාවකදීම ප්‍රඥාවක්. නැතිනම් ඒක ශුන්‍යතාවය කියන එක හැම වෙලාවකදීම නුවණක්. ඒ නුවණ තුළ තමයි ලෝකය තුළ සත්පුද්ගල බවක් නැහැ. මේ විදිහේ ධර්මතා ටිකක් හටගෙන ඉතුරු නැතුව නැතිවීම කියන කාරණාව පිළිබඳ දකින්න පුළුවන්කම තියෙනවා. ඒකට ඒක විපස්සනාව තුළ ඉපදුණු ඥාන දර්ශනයක් ලෙසක ශුන්‍යතාවය කියන එක කොයි වෙලාවකවත් කිසිම දෙයකින් හිස් කියලා උපදවගත්ත සමාධියක් එහෙම නෙමෙයි. සමාධිය නැති වෙලා යන්න පුළුවන් දෙයක්. හැබැයි ඥාන දර්ශනය ප්‍රඥාව කියන දේ නැති වෙලා යන දෙයක් නෙමෙයි. ඒ නිසා මේ ශුන්‍යතාවය කියන එක මෙතන තියෙන ඥානයක්, ශුන්‍යතාවය කියන එක මෙතන තියෙන ප්‍රඥාවක්. එතකොට මේ ප්‍රඥාව තමයි වැදගත්ම දේ බවට පත් වෙන්නේ. එතකොට මේ ප්‍රඥාව ඉපදුනේ රූපය, වේදනාව, සංඥාව, සංස්කාරය, විඥානය කියන මේ ධර්මයන්ගේ හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙනවා කියන ධර්මතාවය දැකීම තුළ. එතකොට ඒ කාරණාව දැකීමෙන් පින්නතුනේ පුළුවන්කම තියනවා මේ රූපයේ අර සාරවත් බව. සාරවත් බව කියලා කියන්නේ අපේ මනස ඒක වටිනවා කියලා අපි හිතාගෙන ඉන්නකම අපි දීලා තියෙන එක රූපේ තමයි තියෙන්නේ කියලා. අන්න ඒක නැති කරන්න පුළුවන්. ඇයි නැති කරන්න පුළුවන්? ඔබට මේ වටිනවා කියලා ඇති කරගත්ත සංකල්පය එහෙම නැතිනම් ওই ප්‍රොජෙක්ටරේ තියෙන ওই ප්‍රොජෙක්ෂන් එක බාහිර වස්තුවක් හම්බ වෙන්නේ නැහැ, පෘෂ්ඨයක් හම්බ වෙන්නේ නැහැ පතිත කරන්න. ඇයි රූපය කියන එක අනිත්‍ය ධර්මයක් හැටියට දකිනවා. ඇහැ කියන එක අනිත්‍ය ධර්මයක් හැටියට දකිනවා. දැන් එතකොට මෙහි සංකල්පනාව පවත්වන්න බෑ. පවත්වන්න වෙන්නෙම බාහිර දෙයක් තිබුණොත් තමයි. හැබැයි බාහිර දෙයක් නැත්තම් පිනතුනි වර්ණ රූපය හටගෙන නිරුද්ධ නම්, ඇස හටගෙන නිරුද්ධ නම්, හිතත් හටගෙන නිරුද්ධ නම් ඔබ කොහොමද කියන්නේ ඊයේ හිටපු දරුවා අද දකින්න පුළුවන් කියලා? ඊයේ හිටපු දරුවා අද දකින්න පුළුවන් කියලා කියන්නේ කොහොමද? ඊයේ දැකපු රූපය අද තියෙන්න පුළුවන් කමක් නැත්තම්. ඒ ඇහැ අද තියෙන්න පුළුවන් කමක් නැත්තම්. ඒ වගේම ඒ හිත අද තියෙන්න පුළුවන් කමකුත් නැත්තම් කොහොමද කියන්නේ? ඒක අපිට හැම වෙලාවකදීම ඇති බවට ගත්ත වැරදි දැකීම තුළ ගෙනල්ලා දෙන උත්තරයක් විතරයි දරුවා ජීවත් වෙනවා කියලා ඇති කරපු ඒ සංකල්පය. එතනින් එහාට දෙයක් එතන පැවතුනේ නැහැ. ඒ නිසා තමයි ඒකේ අනිත්‍යනලා දෙනවා නම් අපිට ඒක කවදාවත් අත දාන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ කියලා කියන්නේ. දැන් ඔබ හොඳටම දන්නවා නම් අවුරුදු 5කට කලින් ඔබේ ඥාතිවරයෙක් මැරුණා කියලා හෙට ඔබ උත්සාහවත් වෙනවද ඒ ඥාතිවරයා හම්බෙන්න? ඒ ඥාතිවරයාට කතා කරන්න? නැහැ. ඇයි ඔබ එහෙම නොකරන්නේ? ඔබ දන්නවා ඔබේ ඥාතිවරයා මැරුණා කියන්න. හොඳටම ඒ කෙනා දැන් නැහැ කියන්න දන්නවා. දන්න නිසා ඒ කෙනාට කතා කරන්න හෝ ඒ කෙනා හම්බෙන්න යන්නේ නැහැ. පින්නතුනි ඒ වගේම රූපය අනිත්‍යයි කියලා දැක්කොත් අර මැරුණ කෙනා වගේම දකින්නක රූපේ මේ මොහොතේ හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියලා දැක්කොත් අනිත්‍ය රූපේ නැතිව ගියපු රූපේ පිළිබඳව දරුවා කියලා නැවත බලයිද? රූපේ නැති වෙලා කියලා අවබෝධයක් තියෙනවා නම් එයාට රූපය හම්බ වෙන්නේ මේක දකින්න. ඒ නිසා තමයි ඒක සත්ව පුද්ගල භවෙන් ශුන්‍යයි කියලා කියන්නේ. මේ පුද්ගල භාවයකින් ඒ රූපේ පවත්වන්න දෙයක් හැටියට හම්බ වෙන්නේ නැහැ. වේදනාව කියන එක පුද්ගල බව පවත්වන්න දෙයක් හැටියට හම්බ වෙන්නේ නැහැ. සංඥාව, සංස්කාරය, විඥානය කියන එක පින්නතුනි පුද්ගල බව පවත්වන්න දෙයක් හැටියට හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා මේ ශුන්‍ය වශයෙන් ලෝකයේ දකින්නට නම් අපිට සිද්ධ වෙනවා සදා සතෝ හැම කාලෙකම සිහියෙන් යුක්තව කටයුතු කරන්න. සිහියෙන් යුක්තව කටයුතු කරන්න වෙන්නේ කොතනකද? දිට්ඨ සුත මුත විඤ්ඤාත කියන මේ ධර්මයන් පිළිබඳව. එතකොට ඒ දිට්ඨ සුත මුත විඤ්ඤාත කියන ධර්මයන් පිළිබඳව සිහියෙන් කටයුතු කරන්නට වෙනකොට පින්නතුනි අපිට නුවණින් දැක්ක යුතු කාරණේ තමයි අපිට සීලය තියෙන්නට ඕනේ. ඊට පස්සේ සිතේ එකඟ බව කියන කාරණාව ගොඩනගෙන්නට අවශ්‍යයි. ඒ නිසා තමයි සීලය වැදගත් වෙන්නේ. කය වචන දෙක ඉක්මවා යන්නේ නැති වෙන්න. සමාධිය වැදගත් වෙන්නේ මානසික අසංවරත්වය අයින් කරගන්න. එතකොට මේ සිහිය කියන දෙයින් ඒ කාරණාව සම්පූර්ණව सिद्ध කරලා දෙනවා. සිහිය කියන දෙයින් ඒ සියලු අර්ථය सिद्ध කරලා දෙනවා. එතකොට ඒ නිසා තමයි සතිංචකෝ අහම් භික්ඛවේ සබ්බත්තිකං වදායි. මහණෙනි මම සිහිය කියන එක සබ්බත්තිකව හැම තැනටම
කළ යුතු දෙයක් හැටියට දේශනා කරනවා කියලා කිව්වේ. එතකොට මේ සිහිය අපි පවත්වන්නට ඕනේ අර අනාත්ම දෘෂ්ටිය ගොඩ නගින විදිහට. දැන් ඔබේ භාවනාව සකස් කරගන්නට ඕනේ කොතෙන්ට යන්නද? අර අනාත්ම දෘෂ්ටිය ගොඩ නගින තැනට යන්න භාවනාව සකස් කරගන්නට ඕනේ. එතකොට සතිපට්ඨානය හෝ වේවා අනිත් ඕනම භාවනාවක් ඒ අනාත්ම දෘෂ්ටිය ප්‍රකට වෙන තැනට තමයි ඔබ ගොඩ නැගිය යුත්තේ. පින්නතුනි ඒ කාරණාව ළඟට ඔබ අරගෙන යනකොට ප්‍රායෝගික දේ තමයි ඔබට එක අරමුණක් අරගන්න. එක අරමුණක් අරගෙන ඒ අරමුණ නැවත නැවත විදර්ශනාවට භාජනය කරන්න. ලෝකේ ඇති බවට හම්බ වෙන දරුවා කියන අරමුණ කියලා ගන්නකො. ඒ අරමුණ හුත්තටම විදර්ශනාවට භාජනය කරන්න මෙහි ඇති කරගත්ත සංකල්පය සහ බාහිර රූපයේ සතර මහා ධාතු රූපයක් කියන එකට පතිත කරලා මේ දේ තුල උපදව ගන්න බව හොඳට නුවණින් දකින්න. ඒක නුවණින් දකිනකොට ඔබට පෙනේ හටගෙන ඉතුරු නැතුව නැති වෙලා යන ධර්මතාවය පිළිබඳව දැක්මක්. ඒක පේන්නේ නැත්නම් බාහිර රූපේ නැවත නැවත ප්‍රත්‍යවේක්ෂා කරලා අර ප්‍රත්‍යවේක්ෂා කරලා කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වශයෙන් හරි එහෙමත් නැතිනම් කෙස්ලොම් නියදත් විදියට හරි දැකලා ඒ දරුවා නම් දරුවා කියන රූපේ පැවැත්මක් නැති කරන්න. ඒ කියන්නේ මෙහි ඇති කරගත්ත සංකල්පේ බාහිරට පතිත කරන එක වැරදි කියන එක පෙන්වා දෙන්න. අන්න ඒ විදිහට කරනකොට පින්නතුනි ඔබට පුළුවන්කම තියෙනවා ඒක නුවණක් විදිහට පාවිච්චි කරන්න. ඒක නුවණක් විදිහට හැමතැනකටම යොදා ගන්න. ඒ නිසා ඒ සඳහා ඔබ අප්‍රමාදීව කටයුතු කරන්නට කියලා ඔබට සිහිපත් කරනවා. ඉතින් අපි ඉදිරි දවසකදී වැඩිදුර තවදුරටත් කාරණා පිළිබඳව කතා කරමු. අද දවසේදී මේ දේශනාව නොවෙනස්ව මේ විදිහටම යොදාගත්තාද අපේ සේනාසනේ කටින පින්කම ඉදලා තියෙන්නේ. ඒකත් සමග වුණත් මේ දේශනාව කෙසේ හෝ කරනවා කියන තැන ඉඳලා තමයි දේශනාව යොදා ගන්නට යෙදුනේ. ඉතින් මේ වෙලාවේදී අපි ඒ නිසා දේශනාව මේ අද දවසේදී අවසන් කරනවා. කල්පනා කරගන්න බොහොම ශ්‍රද්ධාවෙන් හැමදෙනෙක්ම මේ සහසම්බන්ධ වන්නට යෙදුනේ මේ අවස්ථාවට මේ සිද්ධ කරගත්ත සියලුම කුසල ධර්මයන් අපිට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදර්ශන ස්වාමීන් වහන්සේට අවසරයි මාංකඩවල නන්දරතන ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේලා දෙනමතම උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු පාරමිතාවක්ම වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සියලු දෙවියන් මේ පින් සතුටින් සාදුනාදෙන් අනුමෝදන් වනු ලබත්වා දෙවියන්ට මේ පින් උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා දෙවියන්ට පින් දෙන්න. ඒ වගේම මේ සියලුම කුසල ධර්මයන් අපි විශේෂයෙන් අනුමෝදන් කරනවා. අද ධර්ම දේශනාව සඳහා අපේ දායක කරපු පාලි අපි විශේෂයෙන් අනුමෝදනා කරනවා. ඒ හැමදෙනා කරලෝගිය සියලුම ඥාතිපත් කරගන්න ඒ සියලුම ඥාතීන් පින් දුකෙන් මිදී නිවනින් සැනසීම හේතු පාරමිතාවක් සාදු කියලා ඥාතීන්ට පින් දෙන්න. ඒ වගේම මේ කුසල ධර්මයන් මේ පින් හැමදාම අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන ඒ ගෞරවනීය පාන වහන්සේට විහාරවාසී සියලු ස්වාමීන් වහන්සේලාටත් අපි අනුමෝදන් කරනවා. ඒ ගෞරවනීය මහා සංඝ ශාසන මගේ පුරණය කරගෙන උතුම් නිවනින් සැනසෙන්නට මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා අපි ආශිර්වාද කරමු. ඒ වගේම ඒ දරන ඒ පින්වත් උපාලි මහත්මයාට ඒ වගේම ඒ වගේම මේ සඳහා ඒ කටයුතු සම්පාදනය කරපු අපේ තාක්ෂණික අංශයෙන් සහාය වුණ අපේ පින්වත් මහත්මයාටත් අනෙක් සෑම සියලු දෙනාටත් මේ උතුම් කුසලය නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවනයේ සලසාගෙන උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු ආසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සරණයි. Terwan Sernai sebut pina dan Terwan bar Terwan Sernai